ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි, ලංකාවේ වැඩවසන අග්‍රගණ්‍ය ධානලාභී මගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය රණස්කල්ලි සිද්ධාර්ථ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ධර්ම දේශනා YouTube චැනලය වෙත දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා මහණෙනි ධාන වඩව් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ මත ඔබගේ ඇඟිලි තුඩක් තබන්න. මහත්ඵල මහානිසංස ලබාගත හැකි උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් වශයෙන් මෙම ධර්ම දේශනාව තවත් අයෙකුට ශ්‍රවණය කිරීම උදෙසා ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සර්දාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ තමාගේ සිතින් තම සිත ගැනම බැලීම පිළිබඳවයි. සතර සතිපට්ඨාන චිත්තානුපස්සනාව දැක්වෙන භාවනත් මේ ආකාරයෙන්මයි. නමුත් චිත්තානුපස්සනාවේ භාවනාවෙන් කියවෙන්නේ අරූප ධාන වඩලා සංඥා වේද නිරෝධ සමාපත්තියටපත් වීම තික් සිතී ස්වභාවයේ බැලීමයි. නමුත් අවශ්‍ය කෙනෙකුට ප්‍රඥා විමුක්තිය කරා යන්න අවශ්‍ය නම් සතරණ ධානයෙන් නැවතී සුද්ධ විදර්ශනා වරබා රහත් ඵලයටපත් වෙන්නත් පුළුවන්. ඒදී රාගසිත, දේසිත, මොහිත එකින් එක බලමින් චිත්තය පිරිසිදු කර ගැනීම දක්වලා තියෙනවා. නමුත් ඒ විතරය බැලූපමණින් කෙනෙකුට තමන්ගේ සිත දෙස බැලීම පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මොකද සූත්‍ර දේශනාවල තියෙන්නේ හැම විටම සාරාංශය. ඒක විතර වශයෙන් දකින්න ඕන සමත විපස්සනා භාවනාව තුලින්. ඒ නිසා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා අපේ මේ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තමන්ගේ හිත දෙස බැලීමේ ක්‍රමයේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා දෙන්න. ඒ වගේම අද හුඟ දෙනෙක් කියන කතාවක් තමයි අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. අන්න එවැනි අයට දවස පුරාම කරන්න පුළුවන් භාවනාවක් තමයි. ඒ අතර ඉරියාපත භාවනාව, සති සම්ප්‍රයන්න භාවනාවත් පුණුණයින් පස්සේ එක තැනක ඉන්නේ නැතුව තමන්ගේ ඉදිරියදා රාජකාරී කටයුතු කරමින් ගමන් බිම යමින් රෝහලට වෙළඳ පොළට යමින් එමින් දරුවන් පාසලට රැගෙන යමින් එමින් නිවසේ කුස්සියේ මිදුලේ
ඒ කටයුතු කරද්දී කෑම පිසිද්දී ආහාර අනුභව කරද්දී හැම අවස්ථාවකදීම නිින්දෙන් නොසිටින අවස්ථාවලදී කරන්න පුළුවන් භාවනාවක් තමයි මේක. මේ චිත්තානුපස්සනාව. ඒ නිසා කාර්ය බහුල ජීවිතයක් ගත කරන අය අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියන එක සාධාරණ නැහැ. එයාට කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා. සමහර වෙලාවට මේක සාර්ථකව කරගත්තොත් අවුරුදු ගණන් ඉඳගෙන භාවනා කරපු අයට වැඩිය ලොකු චිත්ත දියුණුවක් ඇති කරගන්නත් පුළුවන්. හැබැයි මේ පිළිබඳ දක්ෂයාට හරියට කරොත් පමණයි. ඒ වගේම ඊටේ සාන්ත බවක් ඇති වෙනවා. ඒ සාන්ත බව ඉරියව්වල නුත් පේන්න පටන් ගන්නවා. ප්‍රඥා පැත්ත දියුණු වෙන්න බලනවා. එසේ කරන යාගේ යෝනිසෝ මනසිකාරය ඉතා හොඳින් පවතිනවා. ඒක නිවන දක්වාම අවශ්‍ය ධර්මයක්. මේ විදිය බලපුවාම සිත ගැන තම සිතින්ම බැලීමේ ක්‍රමය භාවනා යෝගීන්ට කාටත් ප්‍රයෝජනවත්. එතනදී වැඩි කාලයක් ඉඳගෙන භාවනා කරන්න නැති අයට මේ ක්‍රමයෙන් භාවනා කරලා විශාල දියුණුවකටපත් වෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙකුට පුළුවන් දවසකට පැය භාගයක් පමණ ඉඳගෙන භාවනා කරන්න. එවැනි කෙනාටත් ඒ පැය භාගයක් විතර දවසකට ඉඳගෙන භාවනා කරලා තව ඉඩක් ලැබුණු වෙලාවක තව ටිකක් කාලය වැඩි කරගෙන අත්‍යවශ්‍ය භාවනා කරන්න ඕනේ. මේ භාවනා කරන්නේ නැතුව ධර්මයේ දැනගන්න නැතුව හිත දිහා බලන්න බෑ. හිත දිහා බලන්න ඉස්සෙල්ලා මේ ධර්මයේ දැනගන්න ඕනේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයක්, එහි දැක්වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන ධර්මය. කාර්යබහුල පුද්ගලයාට මේ භාවනා එකින් එක බොහෝ දුර වඩන්න අවස්ථාවක් නැති වෙයි. නමුත් කිසියම් දුරකට උඩ පුළුවන් වෙනවා මහන්සි ගත්තොත් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. අන්නේ ලබා ගත්තයින් පස්සේ තමයි මේ හිත දෙස බැලීම හරියාකාරව කරන්න පුළුවන් වෙන්නේ. මේකල බුදු සමයට නැති යම් පිරිසක්ද හිත දෙස බැලීම ගැන කියනවා. එම පිරිස කියනවා සරණාගමනේ වැඩක් නැහැ, සීලයේ වැඩක් නැහැ, කායානුපස්සනාව ආදී භාවනා වැඩක් නැහැ. ධ්‍යාන වැඩිම ආදී වැඩක් නැහැ. ඔය ධ්‍යාන වලන්න පාස් වෙන නමස්කාර සජ්ජායන ආදී කරන්න අවශ්‍ය නැහැ. ඒව මොහොකින්මන හිත දිහා බලන්න හිටපුවාම හරි කියලා. මේ කවදාකවත් කරන්න පුළුවන් භාවනාවක් නෙමෙයි. එයා කුසල දන්නේ නැහැ. හිතේ අරමුණු මොන විදිහ අරමුණද කියලා දන්නේ නැහැ. වර්ග කරගන්න බෑ. එයා කොහොමද හිත දිහා බලන කෙලෙස් ප්‍රහීන කරන්නේ? හිත දිහා බලාගෙන නම් ඉන්න පුළුවන්. ඒකත් හරියට බෑ. හිත විහිරෙන්නවනේ. ඇයි චිත්ත භාවනාවක් කරලා නැහැ. එවැනි කෙනාට හිත විහිරෙන්නේ නැතුව තියාගන්න බෑ. ඒ හින්දා ඒ ක්‍රමය මේ බෞද්ධ භාවනා ක්‍රමයේ එපා කියන්නේ ඒ බෞද්ධ භාවනා ක්‍රමයේ මිනිසුන් නොමකට යවන්න කරන උත්සාහයක් පමණයි. දැන් අපි බලමු මේ බෞද්ධ යෝගියා මේ සිත දෙස බැලීම ආරම්භ කිරීමට කලින් කොයි වෙලාවෙ සිත දෙස බලනවා. නමුත් මෙතනදී අදහස් වෙන්නේ කෙලෙස් ප්‍රහීන කරමින් සිත දෙස බැලීමයි. මේ කාර්ය කරන්න පෙර
සියලුම යෝගීන් විසින් ඊට පෙර කළ යුතු කාර්යයන් කීපයක් තියෙනවා. ඒක පහසුයි. පළවෙනි එක තමයි තෙරුවන් ගුණ දැන තෙරුවන් සරණ යාම. ඒ තෙරුවන් සරණ ගියේ එක්කෙනාගෙන් ඇහුවොත් එහෙම ලෝක විදු ගුණය කියන්නේ වටපිට බලන්න බෑ දැනගන්න ඕනේ. විද්‍යාඥ සම්පන්න ගුණය හරියට දැනගන්න ඕනේ. බුද්ධෝ කියන්නේ මොකද කියලා දැනගන්න ඕනේ. සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද තේරුම් නැතුව දැනගන්න ඕනේ. ඒ විදිහේ ධර්මයේ සරණ ගියන් පස්සේ ධර්මයේ ප්‍රධාන වෙන්නේ චතුරාර්ය සත්‍යය. ඒ දුක්ඛ සත්‍යය දැනගන්න ඕනේ. සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධය ලබා ගන්න ඕනේ. කෙටි. එහිදී විශේෂ අවබෝධය ලබා ගන්න ඕනේ. ඊට ගැඹුරින්ම ලබා ගන්න ඕනේ. නිවනට යන මාර්ගය. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ. අන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයක් වශයෙන් දැනගැනීම සම්මා දෘෂ්ටියට හේතු වෙනවා. ආන්නේ මූලික සුදුසුකම ඇති කරගන්න ඕනේ. ඊළඟට යාගේ සීලය සිදුරු නැතුව, පැල්ලම් නැතුව, කෙලල් නැතුව දාන ආදී පුණ්‍ය කර්මයන්ට නිතර උනන්දු ඇති විඤ්ඤාණෝත් ආර්ය අන්මාසීලාගේ ප්‍රශංසාව හිමි වෙන්නා වූ හැසිරීම් කතා බහ ඇති ඒ වගේම නිසි විදිහට පළඟ බැඳගෙන භාවනා කරන්නත් පුළුවන්. අන්න ඒකට කියනවා සමාධි සම්වත්තිනික සීල කියලා. මෙන්න මේ අංග වලින් සමන් ඒ අංග නැතුව මේ බෞද්ධ භාවනා යෝගයට එතනින් එහාට කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තටම සෝතාපන්න සංයුක්තිය සූත්‍ර දේශනා ගානාවකම දක්වලා තියෙන සෝතාපන්න වීමේ ප්‍රතිපදාව. එහි දක්වලා තියෙන්නේ මෙහෙමයි. ගුණ දැන තෙරුවන් සරණ යාම, අකණ්ඩ සිදුරු නැති පැල්ලක් නැති ආර්යකාන්ත සමාධි සම්වත්තිනික සීලෙ පිහිටීම කියන සිව්දහම තමයි අවශ්‍ය කියලා. ඊළඟට යාට කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් ඉන්න ඕනේ සියවෙනින්ද. උන්වහන්සේගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එයාගේම උන්වහන්සේගෙන් ප්‍රතිපදාව ඉගෙන ගන්න ඕනේ. මේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ කියන්නේ නිකම්ම හිස් පුද්ගලයෙක් නෙමෙයි. එයා අනිවාර්යයෙන්ම ආර්යයන් වහන්සේ නමක් වෙන්න ඕනේ. නැත්නම් කොහොමද කියලා දෙන්නේ ආධුනිකයට? ආහාරයෙන් මේ කෑලි ටිකක් හොයාන ඔය සබකෝලේ නැති යන්ජම් පුද්ගලයෝ විවිධාකාර භාවනා ගැන කතා කරනවා. එවැනි අයගෙන් අහගන්න බෑ නිවැරදි මාර්ගය. නිවැරදි මාර්ගය අහගන්න ඕනේ. ආර්ය භාවයට පත්විච්ච කෙනෙකුගෙන් පමණයි. ඒ මූලික සූදානම කියන්නේ එතකොට මොකද්ද? සෝතාපන්න වීමේ අංගයන් දැනගෙන ඒව සමාදන් වීමයි. එවැනි කෙනා ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද? සීලේ පළඟුවක් අය බැබලෙන්න නම් මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, මරණ සතිය, පිළිකුල් භාවනාව වඩන්න ඕන. මේ බුද්ධානුස්සති භාවනාව වඩද්දී සරදාව වැඩි වෙනවා. සරදාව අත්‍යවශ්‍යයි. මෛත්‍රී භාවනාව වඩද්දී දේශසිත බොහෝ දුරට අඩු වෙනවා. පිළිකුල් භාවනාව වඩද්දී රාගසිත අඩු වෙනවා. මරණ සතිය වඩද්දී අනිත්‍ය ප්‍රකට වෙනවා. ඒ පිළිබඳව හිතන්න පුරුදු වෙන අනිත්‍ය ධර්මයන් පිළිබඳව. ඊතරක් නෙමෙයි තමන්ගේ කය කොයි වෙලාවෙ බිඳෙයිද දන්නේ නැති හින්දා වහවහාම ධර්ම මාර්ගී කලේජ් දේවල් සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා සියලුම භාවනා යෝගීන්
සතර කමඨහන් මුලින් වඩන්නම ඒ සමගම වඩන්න ඕනේ තවත් භාවනාවක් තියෙනවා. ඒක තමයි කිසියම් සමත භාවනාවකින් ආනාපාන භාවනාවකින් කාසින භාවනාවකින් මෛත්‍රී ආදී භාවනාවකින් එහෙම නැත්නම් ධ්‍යාන වඩපු විශේෂ හැකියාවන් තියෙන ආර්ය මහා සංඝරත්නය හම්බි සරල භාවනාවක් ඉගෙන වූ අර්පණාවටපත් වෙන්න බැරි නම් උපචාර සමාධියකටපත් වෙන්න ඕනේ. මෙහෙම කියන්නේ ඇයි? හිත දිහා බලන්නේ කොහොමද? හිත දසාතේ විසිරෙනවා. මේක අරමුණක් ගැන බලනකොට තව එකක් වෙනවා. කෙලවරක් නැතුව සිතුවිලි එනවා. ඉස්සෙල්ලා ඒක නතර කරගන්න තමයි මේ චිත්තේ ඒකාග්‍රතාවය කැටි කරගන්න ඕනේ. හිතේ සංසුන්කමක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා තමා චිත්ත භාවනාවක් කරන්න ඕනේ. සමත භාවනාව කියන්නේ ඒකටමයි. නිර්වාණ මාර්ගයේ පැහැදිලි කරද්දී භාග්‍යවතුන් වහන්සේ සප්ත විසුද්ධි ක්‍රමයක් දක්වලා තියෙනවා. එහිදී සීල විසුද්ධිය ළඟට දක්වලා තියෙන්නේ චිත්ත විසුද්ධිය. ඒ කියන්නේ ධානා ආදී වඩලා එහෙම නැත්නම් උපචාර සමාධියකට සිතපත් කරගෙන. මෙන්න මේ தත්ත්වය සම්පූර්ණයෙන් පස්සේ යෝගියා අඛණ්ඩව වඩන්න ඕනේ කායානුපස්සනාව කියන භාවනා 14. නිවන් මාර්ග යන්න අවශ්‍ය නැහැ. මෙවැනි ශ්‍රාවකයන් දැන් සෝතාපන්න ශ්‍රාවකෙක් නේ. දැන් එයා බලන්නේ මොකටද මේ? සෝවාන් ඵලය දක්වා මේ භවයේදීම යන්නේ. සෝවාන් ඵල සමාපත්තියටපත් වෙන්නේ. එවැනි යෝගියා අර කියපු විදිහට චිත්ත විසුද්ධියක් ලබාගෙන ඒ වගේම සතර කමඨාන් බහුලව වඩලා සීලය පිරිසිදු කරගෙන කායානුපස්සනාවේ භාවනා වඩන්න ඕනේ. ඒ භාවනා 14. ඒ භාවනා වඩන්න නැතුව කෙනෙකුට මේ රාගයේ දේශය ප්‍රහීන කරන්න බෑ. හිත දිහා බලන්න බෑ. කුසල් හිත අකුසල් හිත හඳුනා ගන්න. මෙන්න මේ විදියෙන් මේ කායානුපස්සනා භාවනා වඩන කාලෙදී සියලුම භාවනා යෝගින් කළ යුතු තවත් කටයුත්තක් තියෙනවා. ඒ තමයි තම කල්යාණ මිත්‍රයන්න් වහන්සේගෙන් උපදෙස් අරගෙන දෘෂ්ටි විසුද්ධියටපත් වීම. මෙතන මම කියලා කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ නාමයකුයි රූපයකුයි. හේතුඵල ධර්මයට අනුවයි මේක ඇති වෙලා තියෙන්නේ. යන අවබෝධය ලබා ගන්න. මුලින්ම මම කියලා කෙනෙක් නැහැ කියන එක හිතට කාවද්දන. එක පාට මේ සක්කාය දිට්ඨිය 100% ප්‍රහීන වෙන්නේ. ටික ටික ප්‍රහීන කරන්න කලින් ඒකේ ආරම්භය දෘෂ්ටි විසුද්ධියටපත් වෙනවා. ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒ සඳහා තමයි කාංකා විතරණ විසුද්ධියටපත් වීම භාවනා කරනවා කියලා කියන්නේ. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඉතා ගැඹුරු ධර්මයක් වුණත් ලංකාවේ බෞද්ධයින්ට පහසුයි මේක අවබෝධ කරගන්න. දේව නිර්මාණවාදයේ තුල හිර වෙලා තිබුණු ಭಾರತ වැසියන්ට
මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීම බොහොම අපහසු වුණා. නමුත් අපේ රටේ කවුරුත් දැන් දන්නවා. එහෙම සැකයක් නැහැ. විචිකිච්ඡාව. නමුත් ඒක නිසි විදියට ධර්මයේ සඳහන් විදියට අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ භාවනා යෝගියා ඊට පස්සේ කියන්නේ මේ එක සැරේ වඩලා එහෙම නෙමෙයි මෙවුවා කරගෙන යද්දී නිතරම හිත දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ හිත දිහා බලන්න වේදනානුපස්සනාවත් වැඩුවොත් තමයි පහසු වෙන්නේ. මේ අවස්ථාව වෙනකොට යෝගියා පළවෙනි ධ්‍යානෙන් පටන් ගත්තා නම් දෙවෙනි තුන්වෙනි ධ්‍යාන දක්වා වේගයෙන් ඉහළට චිත්තය වර්ධනය වෙනවා. මොකද කායගත සති භාවනාව වලදී අනිවාර්යෙන් එක වෙනවා. මෙතන ඉඳලා යෝගියාට ඉඳගෙන කරන භාවනාව වගේම තමන්ගේ එදිනෙදා කටයුතු කරද්දී කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා. දැන් අද තියෙන්නේ කාර්යබහුල ජීවිතයන්නේ. එයා මාස කීපයක් කොහොම හරි මහන්සිලා අර මුල් ටික කරගත්තා. දිගටම මෙහෙම විවේකයකුත් නැහැ. දැන් එයාට පුළුවන් ටිකක් භාවනා කරලා. උදේට පැය භාගයයි හවසට පැය භාගයයි වගේ. මේ හිත දෙස බැලීමේ භාවනාව හැම අවස්ථාවෙදිම කරන්න පුළුවන්. රාජකාරී යනකොට එනකොට හැම අවස්ථාවෙදිම ජීලරුදරි වැඩ කරද්දී නාද්දී හැම වෙලාවෙදිම මේ සිත දිස බලන භාවනාව කරන්න පුළුවන්. දැන් මෙතන ඉඳලා බලමු මේ හිත දෙස බැලීම කොහොමද කරන්නේ කියලා. ඔබ විවේකව ඉන්නකොට බලන්න හිතේ තියෙන අදහස් ගැන ටික ටික මේක පුරුදු වෙන්න ඕනේ. දැන් ඔබ වැඩට ගිහිල්ලා හරි වෙන පුහුණුවකට ගිහිල්ලා එද්දී හරි කිසියම් කාන්තාවක් දැකලා ඒ පිළිබඳ කිසියම් ඇල්මක් ඇති වුණා නම් ඒක නිතර නිතර හිතට එනවා. රාගී චේතනා එනවා. එහෙම වෙනකොට ඔබ දන්නවා මගේ හිතේ දැන් අකුසල් පිරීගෙන යන්නේ. මේක නතර කරන්න ඕනේ. කොහොමද ඒක නතර කරන්නේ? අන්න ඔබ පිළිකුල් භාවනාව සිහි කරනවා. නවදී භාවනාව සිහි කරනවා. අනිත්‍ය සිහි කරනවා. මේවට ඇලීමෙන් ඇතිවන දුක සිහි කරනවා. මෙන්න මේ ආදී වශයෙන් කරගෙනකොට අර රාග චේතනාව ක්‍රමයෙන් දුබල වෙලා යනවා. ඒ අතර වෙන චේතනාවන් එනකොට අරවා වැහිලා යනවා. සැරයක් දෙකක් මතුවේ ඊට පස්සේ ඒක මතුවෙන්නේම නැතුව යනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද? අර රූපේ පිළිබඳ ආසාව දිගින් දිගටම පවත්ත ගන්නවා. ඒක පිළිවෙල මානසිකාර කරනවා, විතක්ක ਵਿਚාර ඇති කර ගන්නවා. ඊට පස්සේ ඒ රූපේ ගැන හොයන්න බලනවා. කොහෙද ඉන්නේ කියලා බලනවා. කොහෙද වැඩ කරන්නේ? මේවට යනකොට සල්ලි බීදම් වෙනවා, නිවාඩු දානවා. නිකම් බෑ. යාළුවෝ හොයා ගන්නවා. ඒ මිනිස්සුන්ට බොල්ල දෙන්න වෙනවා. අවසානයේදී මම මිනිමෙරු දක්වාත් යන්න ඉඩ තියෙනවා. අන්න ඒක මුලින්ම කඩලා දාන එක තමයි මේ හිත දෙස බැලීමේ. ඉතින් ඔබට තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට බලමින් ඔබට පුළුවන් හිතට එන රාග සිතුවිලි මැඩපවත් ගන්න.
ඒ සඳහා වෙනම වෙලාවක් අවශ්‍ය වෙන්නේ. රූපයක් දකින්න විටම අර විදිහට හිතන්න පුරුදු වෙන්න. පස්සේ එහෙම හිතා ගන්න බැරිලා ඇල්මක් ඇතිලා මතකයට ආවොත් ඔබේ හිත දිස විපරමින් ඉන්නේ. ආර රූපේ ගැන නේද මතක් වෙන්නේ. ඔබ රූපේ ආදීනවේ ගැන සිහි කරන්න. පිළිකුල ගැන සිහි කරන්න. ආර්ථික සංඥාවෙන් ධානයකටපත් වෙලා ඉන්න කෙනෙකුට හරීම පහසුයි. මොන රූප සුන්දරියක් මත හරි අර ආර්ථික සංඥාවෙන් ලබාගත්තු ධානය ඇටසැකිල්ල පිළිබඳ තිබ්බනම් කිසිම රාගයක් නැවත මතුවෙන්නේ නැහැ ඒ පිළිබඳ. එහෙනම් භාගතුන් වාසනේ ආර්ථික සංඥාව වර්ණනා කරලා තියෙනවා. ඊළඟට අද මාධ්‍ය තුල විවිධාකාරයෙන් මේ කාම හැඟීම් ඇති වෙන දේවල් තියෙනවා. වීඩියෝ තියෙනවා, ලිපිත් තියෙනවා, රූපත් තියෙනවා. අද වර්තමාන සංස්කෘතියේ ප්‍රධාන අංගයක් තමයි මේ පිරිහීමේ අඩනිරුවත් කාන්තාවගේ රූපයක් නැතුව වෙළඳ දැන්වීමක් කිසිම දෙයක් පවත් ගන්න බෑ. තරුණ පෙළේ වදියා තමයි බලන්නේ. රාග හිත ඇති කර ගන්නවා. අවසානයේ තමයි චිත්ත ශක්තිය මොඩ කර ගන්නවා. ඒකට මේ ඉල්ල අවසානදී අපාගත වෙනවා. ඒ සඳහා හැම පැත්තෙම කට ඇරගෙන බලාගෙන ඉන්න. පත්තරෙත් තිබ්වති. වෙන රේඩියෝ එකෙත් එහෙම. ගුවන් විදුලියෙත් තිබ්වා. දැන් ඔය සමහර ගුවන් විදුලි නාලිකාවල තියෙනවා. ඔය කාමිය අවුස්සන්ට කතා කරන්න පුළුවන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අරගෙන ඉතින් දිගටම එවුවා ඔය කියව යනවා. අහගෙන අනිත් අය බස් වල ඔය වැඩපොළවල ඉන්නේ කාමීන් මත් වෙලා ඉන්නවා. ඒක තමයි වර්තමානයේ සිද්ධ වෙන්නේ. මෙවුවා තමා හිතාමතා කරගන්න දේවල් නෙමෙයි. දැන් පත්තරයක කිසියම් ඡායාරූපයක් දැක්කා. ඒකට හිත ගියා නම් ඒක නැවත මතක් වෙනවා. සමහරවිට ආය පත්තරේ පෙරලා බලන්නත් ඉඩ තියෙනවා. අන්න ඒක හිතට එනකොටම හිත දිහා බලන ඉඳලා එළියට දාන්න. කොහොමද මේක අසුබ දෙයක්, අනිත්‍ය දෙයක්, ශූන්‍ය දෙයක්, මේක ධාතු ස්වභාවයක්, මේක දුකට හේතු වෙන දෙයක් වශයෙන් ඒවා මේ වැඩි වෙලා යන්නේ පොළොවේ කියන එක පාට ඒ සිතුවිලි එනවා. ඒ සිතුවිලි එනවත් එක්කම අර කාම දාහේ මැඩ පැවැත්වෙනවා. ඉතින් මේක ඔබට බස් එකේ යද්දිත් කරන්න පුළුවන්. රාජකාරී කරද්දිත් පුළුවන්. අත් දෙකෙන් ඒ කරන රාජකාරිය කරමින් හිත මෙහෙවන්න පුළුවන් අර පැත්තට. කාටවත් දැනෙන්නේ නැති. දක්ෂයට එහෙම පුළුවන්. නානවත්තාවින්ද ඔය සිතුවිලි එනවා. එතකොටත් ඒ නාද්දි ඒ භාවනාවක් තමයි. හිත දිහා බලාගෙන ඒ කාම සිතුවිලි එනවා නතර කරනවා. සමහර වෙලාවට ওই විදේශික සංචාරකයෝ නිතර හම්බෙන ස්ථාන තියෙනවා. මේ සංචාරකයෝ වැඩි දැකලා නැති අය බලන්නේ රාග හිතක් ඇති කරගන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ ඇඳුම් විලාසිතා ගමන් බිමන් ගැන බලනවා. ඒක දැකලා නැති ඉන්න. මොකද වෙන්නේ අවසානයේ?
ඒ බලන කෙනා තුල ඉබේම රාග සිතුවිලි ඇති වෙනවා. අන්න එහෙම ඇති වුණායින් පස්සේ ඒවත් හිතේ දාගන්න. තව විවිධ දේවල් හිතේ දාන gedera එනවා. gedera ආවට පස්සේ තරව මතක් වෙනවා. දිගින් දිගට මතක් වුණා මොකද වෙන්නේ? මේක වර්ධනය වෙනවා දවසින් දවස. එහෙම වෙන්න දෙන්නේ නැතුව පළවෙනි දෙවෙනි අවස්ථාවලදී මේක නැති කරන එක තමයි සිත දිහා බැලීමෙන් කරන්නේ. එතකොට මේ සිත දිහා බලන යෝගියා වටපිට බලලා ඉන්නවද නෑ? බොහොම සාන්තව ඉඳුරන් ඇතුව යද්දීදී තමන්ගේ හිතට එන රාගසිත මේකයි කියලා තේරුම් ගන්න ප්‍රහීන කරනවා. යමක් ප්‍රහීන කරන්න අමාරු නම් ඒක පස්සේ ඉඳගෙන කරන භාවනාවකදී ඒ පිළිබඳව භාවනා කරලා අයින් කරන. ඒ පිළිබඳව භාවනා කියන්නේ මොකද්ද? ඒ රූපයේ තියෙන පිළිකුල, ඒ රූපයේ තියෙන අනිත්‍ය, ඒ රූපයට ඇලීමෙන් ඇති වෙන දුක මේවා සිහි කරන්න ඕනේ. ඒ රූපයේ ඇති ධාතු ස්වභාවය සිහි කරන්න ඕනේ. ඒ සිහි කරලා තමාට අර ලැබුණු කාම සංඥාව දුර්වල කරලා පස්සේ නැති කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අපි හිතමු පන්සලේ පින්කමක් තියෙනවා. රාත්‍රී ඔය එළි වෙනකන් තියෙනවනේ මේ දවස්වල. ඔබ බොහොම සාන්ත කෙනෙක්. ඔබ ওই ගෑනු දිහා බලන්න ගෑනුගේ ඇඟේ හැප්පෙන්න හිතාන පන්සලට ගියා නෙමෙයි. ඒ තියෙන කටයුතු වලට පන්සල් වල යන්නත් ඉපාය. නැත්නම් ආම්දුරු කැමති නෑනේ. අකමැත්තෙන් වා ගියාම. ගියන් පස්සේ ඔබ ඉන්න තැන එතන තියෙන දේවල් දිහා බලනවා. විවිධ දේවල් තියෙනවනේ බලන්න. මෙන්න මේ අවස්ථාවේදී ඔබට කිසියම් කාන්තාවගේ ස්පර්ශයක්, සිනහාවක්, බැල්මක් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒක බලාපොරොත්තුෙන් ගියානේ මේ වෙන දෙයක්. ඊට පස්සේ දැන් ඔබට ඒ ආපු කාරණේ පින්කම් මතක නැහැ. ඔබ කලින් හිතුවෙත් නැහැ මේ රූපය දිහා බලලා ආසාවක් ඇති කරගන්න ආව නෙමෙයි. පන්සලේ පින්කම් බලන්න යාවි. දැන් ඔබේ හිතට මහ වදයක් ඇති වෙනවා. මොකද රාග හිතක් ඇති වෙලා. එතෙන්දි මොකද්ද කරන්න ඕනේ? අර විදියම ඒ රාගිත දුර්වල කරන්න ඕනේ. අර කලින් කිව් විදිහට භාවනා සීපත් කරනවා. එනත වැඩෙන්න ඇරියොත් ඔබට මහත් කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. භාවනාවේ දිනුවක් ලබා ගන්නත් බැරුව යනවා. ඉතින් අපේ සමහර දෙනා මේ හිත දිහා බලන්නේ මේ විදිහට. ඒගොල්ලෝ ඉඳලා ඉල්ලා භාවනා කරන්න කියලා එනවා. ඇවිල්ලත් එතනත් ওই වඩපිට බල ඉන්නවා. ටිකක් කලින් ඉඳලා කියනවා අනේ මගේ ලොකු දිනුවක් ඇති වුණේ නැහැ නේ කියලා. එයා වෙන කොහේ හරි යන්නේ. ඕම මෑඟුට අර මොකෝ වන්නතු හිත දිහා බලන ඉන්න කියන ව්‍යාපාරේ තැනකට ගියාම මෙතන ලීසි. මෙන්න මේ කිසි භාවනා කරන්න ඕනෙත් නැහැ මොකවත් නැහැ මේක ලීසි කියලා එතන අතර එනවා. එවැනි තත්ත්වයන්ු නිතර අපිට අහන්න ලැබෙනවා. මේ විදිහට හිත දිහා බලාගෙන තමන්ගේ රාගයේ දේශේ ප්‍රහීන කරන්න උත්සාහ කරන්න. ඊළඟට අපි බලමු දේශ සිත් ඇතිවීම පිළිබඳව.
දේශිත ඇති වෙන්නේ. ඔබ හිතනවා මට නම් තරහ යන්නෙම නැහැ. මා තුල දේශයක් නැහැ. එහෙම තමයි හැම කෙනාටම පේන්නේ. ඇයි මේ? ඔබේ හිතේ තියෙනවා ඇතුලේ අනුශය වශයෙන්. ඔබ දන්නේ. අලු වල තියෙන ගිනි පුපුරු වගේ මේවා මතුවෙනවා එක පාරට. මේ මිනිස්සු කියන්නේ පූසවායිලෝ මිනිස්සයා මොකද එක පාට යකා වගේ වුණේ කියලා. අරව වහගෙන පූසවාගේ ඉන්නවා. නමුත් වරොත්තු නැදෙන තත්ත්වයක් ඇති වුණොත් මේ දේශයේ පැන නැගිනවා. මේ බෞද්ධ භාවනාවේදී අපිට නැති කරන්න තියෙන රාග, දේශ, මෝහ කියන තුනයි. ඉතින් මේ දේශේ නැති කිරීමට අපි කරන්නේ මෛත්‍රී ආදී භාවනා වඩන එක. එපමණකින්ම මදි. දවසේ සැරෙන් සැරේට තරහ යන මිනිහෙක් ඉඳන මෛත්‍රී භාවනාව වඩනවා. වැළුවට යාට හරියට මේ භාවනාව වැඩින්නේ කවදාවත්. කිසියම් උපායකින් ධ්‍යානයටපත් වුණත් ඒ ධ්‍යානෙ පවතින්නේ නැහැ. ඔහු තරහ ගන්නෙම නැති මිනිහෙක් බවට පත් වෙන්නේ. ඒක කරන්නේ කොහොමද? ඔබේ කාර්යාලේ ඔබට ප්‍රිය නැති පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒගොල්ලෝ දකින්නකොට ඒගොල්ල කතා කරනකොට ඔබට ඇති වෙන්නේ යට කිසියම් සිව් දේශයක්. ඒක හඳුන ගන්න. ඒක නැති කර ගන්න. ඒවට ක්‍රම තියෙනවා. එයත් හැදිලා තියෙන්නේ හතර මහා ධාතුන්ගෙන්. මම හැදිලා තියෙන්නේ හතර මහා ධාතුන්ගෙන්. මම කියලා කෙනෙකුත් නැහැ, යා කියලා කෙනෙකුත් නැහැ. එහෙනම් මම මේ ධාතු වලට තරහ වෙන්නද කියලා හිතන්නේ. මගේ දෙතිස් කුණුපයක් තියෙන්නේ, ඔහුගේ දෙතිස් කුණුපයක් තියෙන්නේ. මං කවුරු එක්ක තරහ වෙන්නේ නෑ. මේ හතර මහා ධාතුන් එක්ක තරහ වෙන්නේ කියලා හිතලා සාමුතිය අයත් එක්කලා සුහදව ඉන්න බලන්න. සමහර අවස්ථාවේදී පත්තරවල තියෙන කරුණු දැකලා නාලිකාවල තියෙන දේවල් බලලා අහලා ඔබට යම් කලකිරීම ඇති වෙයි. ඒ කලකිරීමත් අවසානයේ දේශීය බවටපත් වෙලා තමයි නතර වෙන්නේ. දැන් ඔබ විවේක තිබුණොත් ඔබ පාර්ලිමේන්තුවේ ඔය සතිವಾರයන් පවත්වන හැටි බලන්න පුළුවන් නාලිකාවෙන්. සමහරට එහිදී ඔබට ලොකු තරහක් යම් පුද්ගලයෙක් එක්කලා ඇති වෙයි. ඔබේ හිතේ තියෙන යම් තත්ත්වයන් උඩ ඒකත් දේශයක් තමයි. ඒකත් නැති කරගන්න ඕනේ. එහෙමනම් ඔබ ඉව බලද්දී උපේක්ෂා සහගත හිතින් බලන්න ඕනේ. මේවා බොහෝ භාවනාවේ ඉහළට ගියත් යම් කිසි ප්‍රමාණයකින් තියෙනවා. බලන්න සමහර වෙලාවට ඔය රට ජාතිය ආගම ගැන වැඩියෙන් හිතනකොට කෙනාට ඒවා ඉබේ හිතෙනවා. ඒ රට ජාතිය ආගමට හානි කර දෙයක් කරනකොට ඒ කරන පුද්ගලයා ඒ සංවිධානය කිරී ඔබේ අමනාපයක් ඇති වෙනවා. ඒකත් දේශයක්. ඒ හිත තියාගන්න ඉපා. ඔබ එතන උපේක්ෂාවටපත් වෙන්න. මධ්‍යස්ථ වෙන්න. ඔබට අවශ්‍ය වාද විවාද කරගන්න නෙවෙයි. සසර දුකින් එතර වෙන්න.
එහෙමනම් ඊතරින මාර්ගයේ ඉන්නේ. ඒ වගේම තවත් බොහෝ අවස්ථාවේදී වෙළසැල්ලුවදී ඒ බඩු කිරණ විදිය ගැන දෙන්න ප්‍රමාද වීම ගැන ඔබට ඉවසින් නැතුව යනවා. ඊට පස්සේ කඩේට යන්නෙත් නෑ මගේ අරලා යනවා තරහයි. එතනත් ඔබ තුල හිතේ දේශයක් නේද ඇති වුනේ. ඔබ තුල දේශයක් ඇති වුණා නම් වෙලෙන්දර නෙමෙයි පාඩුව ඔබටයි. දේශ හිතක් තියෙන කෙනෙක් කවදාක්වත් දෙව්ලොව යන්නේ. මිනිස් භවයට එන්නේ කලාතුරකින්. බොහෝ විට ඉඳ තියෙන්නේ පහළ භවයකට යන්නයි. ඇයි මේ තරම් කරදරයකටපත් වෙන්නේ? ඒ නිසා හැම වෙලේම ඉවසීම පුරුදු කරගන්න. ආයේ කඩේ මුදලාලි එහෙම තමා කියලා තමන්ගේ පාඩුවේ ඉන්නේ. බඩු ගණන් බැරි නම් වෙන කඩේකින් ගන්න එක වෙනම දෙයක්. අමනාපයෙන් යන්න ඕනේ. බස් එකේ ගියත් මේ කොන්දොත්තර හරිනේ ඩ්‍රයිවර් හරිනේ කියලා උන් දේශයක් ඇති කරගන්න. හයියෙන් යනවා නම් පෙරලෙයිද දන්නේ කියලා ඌ ගැන මේ ඩ්‍රයිවර් ගැන අකමැති වෙනවා. හිමින් යනවා නම් ඒත් බයි. දැන් කොච්චර වෙලාද හිමින් යනවා මේ මොකද්ද හිතේ තියෙන දේශේ හිත. හයියෙන් වහිනවා නම් දිගටම මේ පායන කාලයක් තිබිලා කෙත්වතුවට වතුර නැතුව ඉඳලා කාලයක්. දවස් දෙකක් වහිනකොට කියන අපෝ එලි බහින්න බෑ මේ වෙස්ස කරදරේ. ඒ ද්වේෂිතක් ඇති වෙලා. ගැටීමක් ඇති වෙලා යති. අන්න හිත මේ දේශිත නැති කරන්න නම් හැම වෙලාවෙම ඉවසීම. ඒක උතුම් ගුණයක්. ඉවසන්න පුරුදු වෙන්න. යම් ප්‍රශ්නවලදී උපේක්ෂාවෙන් බලන්න ඕනේ. අනික තමන්ට වැඩක් නැති දේවල් නොබලයි. ඔබට ඔය පාර්ලිමේන්තු විවාදයන් දිහා බලපුවාම ඔබේ හිතේ දේශිතක් ඇති වෙනවා නම් ඔබට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ඒක නොබලයි ඉන්නේ. එම්ම දොම්රියෝ බසේ යද්දී ඒ මගී නතර යම් හිතවල දේශසිත ඇති වෙන බව අපි දැකලා තියෙනවා. ඒව අවම කරගන්න. අපි හිතමු තමන්ගේ නෑදෑ ගෙදරකට මගුල් ගෙදරකට ගියා කියලා. එතනත් ඔය ඉවසන් නැතුව විවිධ පරස්පර දී කතා කරලා දේශහිත ඇති කරගන්න. බලන්න මගුල් ගෙදරට යන්න කොච්චර ලස්සනට ඇඳගන්නේ. ගියයින් පස්සේ ඔබේ හිතේ ගොම ගාගත්තා වයි වෙනවා හිත. හොස්ස දික් වෙලා හැම වෙලාවෙම. එහෙමයි අපි දැකලා තියෙනවා. මෙවැනි අය ඉඳලා හිටලා පිනක් කරාට ඉඳලා හිටලා භාවනාවක් කරාට එහෙම සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. ඒ විනය තමන්ගේ හිත දිහා බලමින් ඒ විදිහේ වැරදි හිත් අකුසලිත අයින් කරන්න පුරුදු වෙන්න ඕනේ. කුසලිත වැඩි කරගන්න, දියුණු කරගන්න උනන්දු වෙන්න. ඒ වගේම බොහෝ විට ගෙදරක සැමිහා බිරිඳ අතරත් විටින් විට කතා බහ ඇති වෙනවා. අසමගිය. දරුවන් මව්පියන් අතරත් එහෙම ඇති වෙනවා. ඒ වගේම පන්සලේ හාමුදුරුවෝ සහ දායකයෝ අතරත් ඇති වෙනවා. මෙන්න මෙව්වා. එන වෙලාවෙදී ප්‍රහීන කරනවා නම් අවබෝධයෙන් යුතුව ඒකෙන් ඔබට මෙලොව පරලොව විශාල දියුණුවක් ලැබෙනවා.
එහෙම කරන්න තමයි මේ හිත දෙස බලන්න ඕනේ. දැන් මේ දේශිතක් නේද මට ආවේ. මේක අකුසලයක්. මට මහා විනාශයක් ඇති වෙන්නේ මේ හිත තිබුණොත්. Taman තනියම කල්පනා කරලා ඒකෙන් මිදෙන්න. එක්කෙනෙක්ලා තව තවත් කතා කර ඒකට පොහොර එකතු කරගන්න යන්න එපා. ඒකනේ අද කරන්නේ. අන්න ඒ විදිහේ ඉන්නකොට එයා ඊටමත් උපශාන්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. ඊළඟට ඔබට නිවැරදි භාවනා මාර්ගයේ යද්දී වැරදි භාවනා ව්‍යාපාර වැරදි භාවනා ගුරුවරු ගැන අහන්න ලැබෙනවා. එතකොට ඔබේ හිතේ ඇති වෙන දේශ හිත. එහෙම හිතන්න එපා. ඕන කෙනෙක් වැරදි භාවනාවක් කරපු අය. මට දැන් තීරලා තියෙන නිවැරදි මාර්ගේ මම ඒකේ ප්‍රතිඵලත් ලබලා තියෙනවා. ලබනවා. මම මේක කරගෙන යනවා. යුතුයමක් වශයෙන් ඒගොල්ලන්ට මිත්‍රශීලීව සුහදශීලීව කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් පමණක් කතා කරනවා. එතනදී වැඩි දුර වාදයන්ට යන්න දෙන්නේ නැතුව කෙටි සංවාදකින් ඒව ඉවර කරන්න ඕනේ. නැතුව දිගට ගියොත් එතන ද්වේෂයක් ඇති වෙනවා. අවසානයේ වෛරය දක්වා දික් වෙනවා. ඊළඟට වර්තමානයේ හැම වෙලාවෙම අපිට ලෝක තත්ත්වයන් ගැන අහන්න ලැබෙනවා. ඔන්න එක්කෙනෙක් භාවනා කරනවා. ඔයා කැමති ඇමරිකාව ලෝක බලවත්තා වෙනවනම්. චීන දිනුවක් මොනවා හරි දකරපුවම අන්න දේශයක් ඇති කරගන්නවා. තව කෙනෙක් ඉන්නවා චීන ලෝක බලවත්තා බව දැනගන්න. වශයෙන් ඉන්නවනම් හොඳා කියලා. අන්නයා ඇමරිකන් පැත්තෙන් කරන වැඩකට තරහෙන් බලනවා. දේශ හිතක් ඇති කරගන්නවා. මේ මොකටද? Taman අහලක්වත් නෙමෙයි මේ රටවල් තියෙන්නේ. තමන්ගේ පුංචි කය ඇතුලේ සතර පායට යන්නේ දේශ හිතක් ඇති කරගන්නවා. මොනතරම් මෝඩ වැඩක්ද? ඊවෙන් අයි වෙන්න භාවනා යෝගය. අපිට බෑනේ කරන්න ඇමරිකාව දිනුවත් කමන්නේ චීන දිනුවත් කමන්නේ. අපි දිගටම ඉන්නේ. මැරෙන්න ඉස්සරලා, කය බින්දින්න ඉස්සරලා. අලු ගානේ සෝතාපන්න ශ්‍රාවකෙක්වත් වෙන්න උත්සාහ කරන්න කියලා මහන්සි වෙන්න. වීරිය වඩන්න. ඊළඟට ওই රට විවිධ විපත් එනවා. ඒ වගේ ඉතින් කනගාටුවක් ඇති වෙනවා. ස්වභාවය. නමුත් ඒවා මුල් කරගෙන විවිධ පාර්ශ්වවලට දොස් කියන්න පටන් ගන්නවා. අන්නේවදී ඇති වෙන්නේ දේශ හිත. ඒවෙන් මිදින්න. ආයම අමනුෂ්‍ය කරදර පිළිබඳව සිත්තුල යම් විෂමතාවයන් ඇති වෙනවා. ඒ වෙනුත් වලකින් මෙන්න මේ විදිහේ හිත දෙස බලමින් තමන්ගේ රාජකාරීත් කරමින් රැකියාව කරමින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරමින් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. එයා නිතර ඔය පූජා පවත්වමින් බෝධි පූජාවට යන්න සංවිධානය කරන්න උවට වැඩි යන්න වෙලාවක් නැහැ වෙනි පුද්ගලයාට. නමුත් වෙනි පුද්ගලයා සුළු වෙලාවක් භාවනා කරත් හිත දෙස බලන්නේ නැතුව කෙනෙක් භාවනා කරද්දී එයා දවසකට පැය 5ක් භාවනා කරා කියන්නේ. නමුත් මේ ඉහත කිය විදිහට හිත දෙස බලමි. රාග දේශ ප්‍රහීන ඒ තැනම සිඳ දමමි. ඉන්න කෙනාට
පැය භාගයක් භාවනා කරත් ඇති. ඒකේ ප්‍රතිඵල වැඩි. මෙන්න මේ නිසා අපේ බෞද්ධයන් අතර තියෙන ප්‍රධාන දුර්මතයක් ඉවතට දාන්න. මොකද්ද? අපිට භාවනා කරන්න කාලයක් නැහැ. කාලයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට මේ නිර්වාණ මාර්ගය දේශනා කරේ සියලු දෙනාටම පැවිදිලා මේ මාර්ගය යන්න නෙවෙයි. කොටසක් එහෙමත් ඉන්නවා. බුද්ධ කාලේ මෙන්ම අනුරාධපුරයේ මුල් කාලේ ගිහි අය ධ්‍යාන වැඩුවා මාර්ගඵලවලටපත් වුණා. සියල්ලම පැවිදිුණොත් ශාසනයක් පවත්ව ගන්නත් බැහැ දන් දෙන්නවත් කෙනෙක් නැතුව යනවා. ඒ නිසා මේ පින්නතුන් හැම වෙලාවෙදිම අර මුලින් කිය විදිහට නිවැරදි ධර්ම මාර්ගය තෝරගන්න. ගුණදෙන තෙරුවන් සරණ යන්න ආරේකාන්ත සීලීස් පිහිටන්න. සුදුසු කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. ධර්ම ශ්‍රවණය කරන්න එවැනි උත්තරමයි. ප්‍රතිපදාවක් දැනගන්න යෝනිසී මනස්කාරයක් පවත්වා. ඒ අංග ටික සම්පූර්ණම් ඔබ සෝතාපන්න වෙන්න වෙන සුදුසු අංග සම්පූර්ණ කරගන්න. නමුත් අපිට තව ඕන සීලයේ තවත් වැඩි කරගන්න භාවනා කරන්න ඕනේ. ඒව තමයි සතර කමඨං. ඒව වැඩිමින් ඔබේ සීලය තවත් ඔප් නැංගේ. ඒ අතර දැනගන්න ඕන ධර්ම කාරණා වලකුත් තියෙනවා. ඒ කියන්නේ සම්මා දෘෂ්ටියටපත් වෙන්න ඕනේ. සම්මා දෘෂ්ටියටපත් වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයක් වශයෙන් අවබෝධ කර ගැනීමයි. ඒ සඳහා භාවනා කරන්න ඕනේ නැහැ ඉස්සරලා. ඒ අවබෝධය තුල ඉඳගෙනයි පස්සේ භාවනා කරන්නේ. දැන් අපි බෞද්ධ සමාජ උගදෙනුගේ හිතේ තියෙනවා මේක ඉස්සරලාම කරන්න කොයි හරි භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා ඉඳගෙන භාවනා කරන්න කියලා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම තැන් අද ලංකාවේ නැහැ. හැමතැනම වරද්දගෙන භාවනා කරන තැන් තියෙනවා. ඒ හින්දා පින්වත් ශ්‍රාවකු තම තමා මහන්සි වෙන්න. මෙන්න මේකයි නිවැරදි ධර්ම මාර්ගය කියලා හොයාගෙන ඒ මාර්ගය යන්න උත්සාහ කරන්න. එහෙම නැතුව ඔය විවිධාකාර දේශනා අහලා විවිධ භාවනා ක්‍රම අහලා ඒව පසුපස ගිහිල්ලා සතර අපායට යන්න පාර හදා ගන්නත් පුළුවන් සමහර තැන්. මොකද සමහර තැන් වල මේ යුගයේ බරපතල මිත්‍යා දෘෂ්ටික අදහස් වපුරන භාවනා මධ්‍යස්ථාන. මේවා වැඩි දුර කියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අද අපේ රටේ බුද්ධ ශාසනය බරපතල අරුබුදයක තියෙනවා. මහායානයේද තේරවාදයේ තියෙන්නේ කියලා හොයාගන්න බැරි තත්ත්වයටපත් වෙලා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ විනාශය. හැබැයි බුද්ධ ශාසනයේ විනාශ වෙගෙන යනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙද්දී ඔබට නිවැරදි භාවනා ක්‍රමය හොයාගන්න බෝඩ් ලෑලි බලන්න බෑ. ඉස්සෙල්ලා ඔබ ධර්මය අවබෝධ කරගන්න බලන්න. කිසියම් දුරකට. විශේෂයෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව තේරුම් ගන්න. යම් තැනක කරන භාවනාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පටහැනිනා වහා මෙතන ඉවත් වෙන්න. සර්පෙක් දැකලා මග අරිනවා.
එහෙම නැතුව වෙනත් බාහිර හේතුවින්ද ඒ පිළිවෙල නොසලකා ඉන්න එපා. මම හිතන්නේ අපේ මේ පින්වුතුන්ට දැන් අවබෝධ වෙන්න ඇති ඉඳගෙන කරන භාවනාවට අමතරව නිතරම තමන්ගේ හිත දෙස බලමින් සිටීමෙන් විශාල චිත්ත දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අකුසල් ප්‍රහීන කරන්න පුළුවන්. කුසල් වර්ධනය කර ගන්න පුළුවන්. ඒ නිසා මේකල මිනිස්සුන්ට විවේකයක් අඩු කාලයක් හින්දා අර මූලික භාවනා ටික කරලා නිතරම හිත දෙස බලමින් ඉන්න පුරුදු වෙන්න. ඔබට ඒ තුලින් විශාල අධ්‍යාත්මික සුවයක් ලබා ගන්න පුළුවන්. මෙලොව සහ පරලොව දෙකම සාර්ථකව පවත් ගන්න පුළුවන් වෙනවා. ඔබ නියත වශයෙන්ම සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. දැන් කාල වේලාවත් අවසන්. මෙතකින් මේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.